ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කර ඒ ධර්මය අපට ශ්‍රවණය කරන්නට ලැබෙනවා කියන එකම ඊටා දුර්ලභ කාරණාවක්. ඒ දුර්ලභ සද්ධර්ම ශ්‍රවණය ඔබට ඔබේ ජීවිතයේ සපය ගන්නට පුළුවන් කියලා කියන්නෙම විවේක බුද්ධියෙන් ඒ අහන්නට පුළුවන් කියලා කියන්නෙම පින්නතුණි, එක බොහෝ කාලයක් ඔබට හිතසුව පිණිස පවතින දෙයක්. ඒ නිසා ඔබ ඒ හිතසුව පිණිස පවතින ඒ ධර්මය යථා පරිදි ඔබේ මනසට ඇතුළත් කරගන්නට අවශ්‍යයි. පින්නතුණි, අපිට මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක එච්චර ලේසි පහසු කාරණාවක් නෙමෙයි. අද මිනිසුන් හැටියට ඉපදුණු අපිට හිතේ මිනිස්සෙක් වෙන්න පින්කම් කරන එක එච්චර අමාරු නෑනේ කියලා. හැබැයි පින්නතුණි, හිතන්නකො සසරේ යම් කිසි හේතුවක් නිසා අපි දුගතියකටපත් උනායි කියලා. ඒපත් උන තැනක ඒ තැනකදී කුසල් සිතක් ඒ ඇත්තෙකුට උපදින්නේ මොනතරම් කලාතුරකින්ද? බොහෝ වෙලාවට මහා නරකයන් වල ඉපදිලා ඒ අභව්‍ය ස්ථානවල කුසලයන් කරන්නට අවකාශයක් නැතුව අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. අවශේෂ විපාක හැටියට ආපහු උපදින්න පින්නතුනේ තිරිසංගත ආත්ම භාව ආදී තැන්වල. එතකොට තිරිසංගත ආත්මයක ඉපදුනා කියලා අපිට සැපයක් ලැබෙන්නේ නැහනේ. එතකොට ඒ තැන දුකමයි විඳින්නට තියෙන්නේ. නිරන්තරයෙන්ම බයෙන්, තැති ගැනීමෙන්, සාපිපාසාවෙන් පීඩාවටපත් වෙලා වාසය කරන්නට සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට නිරතුරු දුකෙන් ඉන්නකොට පින්නතුනේ කුසලයක් පිළිබඳව අදහසක් ඔහුගේ හිතේ ඇති වෙන්නේ නැහනේ. පිනක් කරන්නට ඕනේ කියලා අදහසක් එක චුට්ටක්වත් ඇති කරගන්නට ඉඩක් නැති තරම්මනේ. ඒ නිසා එබඳු ඌ මට්ටමකටපත් වූ කෙනෙකුට මිනිස්සෙක් වෙන්න හිතනවා කියන එකත් හරියට කන කැස් බෑව වියසිදුරෙන් අහස බලන්නා හා සමානයි. ඉතින් මෙච්චර දුක් විඳින කාලෙක නැතිනම් මෙච්චර දුකක් අපිට උරුම වෙන්න පුළුවන්කම තිබෙනකොට අපි ප්‍රමාද වේ යුතු නැහැ. අපි අප්‍රමාදයේ අපේ ජීවිතයට ඇතුළත් කරගන්නට අවශ්‍යයි. එක දවසක් හිමාලය වනාන්තරයේ එක හිටපු මහා ඇතෙක් මරණයටපත් වුණා. මේ ඇතා මරණයටපත් වුණාම ගඟක් අයිනේ මේ ඇත්කුණ තිබුණේ. ඉතින් ගංගා නම් ගඟ අයිනේ ගම් ඉවුරේ මේ ඇත්කුණ තිබෙනකොට එදාම මහා වර්ෂාවක් වැහැලා මේ ඇත්කුණ මහා ගංගා ප්‍රවාහයේ දිගේ පහළට ගලාගෙන ගියා. ඉතින් ගංගා නම් ගඟ දිගේ පාවෙලා මේ ඇත්කුණ ක්‍රමක්‍රමයෙන් ගලාගෙන යනකොට එක වෙලාවක කපුටෙක් ඇවිල්ලා මේ ඇත්කුණේ වැහුවා. කපුට ඇත්කුණේ වහලා ටිකක් කාලා බැලුවා, බොහොම මිහිරි, කන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔහු ගංගා නම් ගඟෙන් වතුර බොන්න පුළුවන්කමක් තිබෙනවා. කපුට කල්පනා කරනවා, මම ඇයි ආපහු ගොඩාක් දුරට කෑම හොයාගෙන යන්නේ? මම ඇයි වෙනත් තැනකට යන්නේ? ඒ නිසා මම මේ ඇත්කුණේම වාසය කරනවා. මෙහෙම හිතපු කපුටා ඇත්කුණේම ඉන්නවා. ඇත්කුණෙන්ම කෑම කනවා, නැතිනම් ඇත්කුණම ආහාරයට ගන්නවා. ඒ ගඟෙන්ම වතුර ටිකක් බොනවා. මෙන්න මේ විදිහට මේ කපුටා වාසය කරන්නට යෙදුන ඇත්කුණම වාසස්ථානය කරගෙන. පින්නතුනේ, කපුටා ඇත්කුණේ නතර වෙලා හිටියට ඇත්කුණ නතර වෙලා තිබුණේ නැහැ. ඇත්කුණ ක්‍රමක්‍රමයෙන් ගංගා නම් ගඟ දිගේ පහළට ගලාගෙන ගියා. මේක මුහුදටත් වැටුණා. මුහුදෙත් රැල්ලෙන් රැල්ලට දියවැල් වලට හසු වෙලා මේ ඇත්කුණ ඈතින් ඈතට මුහුදෙම ගහගෙන ගියා. කපුටත් අන්තිම මොහොත වෙනකම්ම ඇත්කුණේ පුංචිම කෑල්ල වෙනකනුත් රැඳිලා හිටියා. කපුට කල්පනා කරනවා, දැන් නම් මට මෙතන ඉන්න සුදුසු නැහැ. මම මෙතනින් දැන් නම් ඉවත් වෙලා යන්නට ඕනේ. දැන් මේකේ පුංචි කොටසයි තියෙන්නේ. තව ටිකකින් මේකත් නැති වෙන්නට පුළුවන්. මෙහෙම හිතපු කපුටා එතනින් පියාඹල ගිහිල්ලා ඈතට උතුරු දිශාවට ගිහිල්ලා බැලුවා. පේන තෙක් මානක ගොඩ බිමක් නැහැ. තියෙන්නේ මහ මුහුද විතරයි. නැවත ආපහු දකුණු දිශාවට යන්න බැලුවා. ඒත් මහ මුහුද විතරයි. කපුටා එහෙම පියාඹල බැලුවා. හැම පැත්තෙම පේන තෙක් මානක තියෙන්නේ මුහුද විතරයි. ගොඩ බිමක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්තිමේටම හිටපු තැනට එන්නට කියලා ආපු කපුටට හිටපු තැනත් මාළුන්ට ඒ ගොදුරු බවටපත් වෙලා එතන කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අන්තිමේටම කිසිම පිහිටක් නොලැබපු කපුටා
මේ මහා සාගරයට වැටිලා ඒ සාගරයේ හිටපු මාළුන්ට ගොදුරු බවට පත් වෙනවා. මෙන්න මේ පුංචි උපමා කතාව පින්නතුනේ අපි කාගේ ජීවිතවල කතාව වගේ. අපි කවුරුත් හරියට ඇතැම් විටක කපුටන් වගේ. ඒ කියන්නේ අපි මලකුණු නම් හොයාගෙන යන්නේ නැහැ. නමුත් හැබැයි අපිත් ඒ විදිහටම නොවටිනා දේවල් වලට ලෝකේ ගොඩක් වටිනකම් දෙනවා. ඒ කියන්නේ ලෝකේ පංචකාමයේ අනුව අපි ගොඩාක් වෙහෙසෙනවා. පංචකාමයේ අනුව තමයි අපි ලෝකේ හැම දෙයක් පිළිබඳව තීන්දුව තීරණය ගන්නෙ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පිළිබඳව අපි බොහොම කැමති. මේ දේවල් වලින් සැප විඳින්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් පසුපස අපි ගමන් කරනවා. පින්නතුනි මේ දේවල් පසුපස්සේ අපි ගමන් කරනකොට දුවන්නම් වාලේ අපි දුවගෙන යනකොට අපි මෙතන නතර වෙලා හිටියා කියලා අපි මේ දේවල් විඳ මේ දේවල් මැත්තේ ජීවත් වුණයි කියලා අපේ වයස කාලය මේ හැම දෙයක්ම නතර වෙලා නැහැනේ. අපිවත් ගහගෙන යනවා. ටිකෙන් ටික කාලේ ඉක්මලා ගිහිල්ලා නැවත කෙනෙක් ගියොත් ආපහු නැවත එන්න බැරි තත්ත්වයක තරම් දුරකට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ නැවත ආපහු අපේ වයස අනිත් පැත්තට හරවලා නැවත අපිට අවශ්‍ය තැනට ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ අපිට ඕන විදිහට හිතන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කයත් අපිට වළංගු නැහැ. අද උඩ පැනලා දුවලා පැනලා ඕන දෙයක් කරන්න පුළුවන් මේ කයම Tamanට කකුල තියන්නට ඕන තැන කකුල තියාගන්නට බැරුව ලත වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ලෙඩවීම කියන දේ නිසා කෙනෙකුට Tamanගෙම මල මුත්‍ර ගොඩේ ඇද වැටිලා ඒ දේවල් පවා අනුන් විසින් පිරිසිදු කරන තැනකට පත්වන්නට සිද්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. නිසා කාගේ ජීවිතවල ස්වභාවය තමයි පින්නතුනි මේ ස්වභාවය. අපි ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. අපි ජීවිතේ අර ඇත් කපුට ඇත්කුණේ වැහුවා වගේ අපි පංචකාමයේ නැමැති මේ ඇත්කුණේ වහලා හිටියට ඇත්කුණ නතර වෙලා නැහැ. ඒක ගහගෙන යනවා. ඒ වගේ අපි පංචකාමයේ නැමැති මේ කුණේ වහලා හිටියට පින්නතුනි අපිව ටිකෙන් ටික වයෝ අනුප්‍රාප්තයට යනවා. වයස ගෙවිලා යනවා ක්‍රමක්‍රමයෙන් වයස ගෙවිලා යනවා කියලා කියන්නේ අපි මරණයට ලං වෙනවා කියන එක. ඒ කියන්නේ අපි අර නැවත ගියොත් කෙනෙක් ආපහු එන්න බැරි තරම් දුරකට ගහගෙන යනවා. එදාට හිතන්නට පුළුවන් කමක් නැහැ. එදාට සිහි කල්පනාවත් ටිකක් අඩුයි. ඒ වගේම අපිට කායික හැකියාවක් ඇත්තෙත් නැහැ. ඒ වගේම අපිට අනුන් විසින් යැපෙන්නෙක් බවට අපිපත් වෙලා කර කියා ගන්නට දෙයක් නැති තත්වයට ටිකෙන් ටික අපිපත් වෙමින් පවතිනවා. අන්න ඒ තත්වයටපත් නොවි පින්නතුනේ අපි ඊට කලින් සිහි උපදවා ගැනීමනේ වටින්නේ. කපුට ඇත්කුණේ වහපු එක නෙමෙයි වටින්නේ. කපුට ඇත්කුණේ ඉන්නට සුදුසු තැනක් හැටියට දැකපු එකේ වරද තිබුණේ. ඒ වගේ ඔබ ජීවිතේ ගොඩනගා ගැනීම සඳහා ඔබ ජීවිතේ ගන්න බොහෝ දේවල් වල වරද කියනවා නෙමෙයි. නමුත් ඒ දේවල්ම හරය කරගෙන ඒ දේවල්ම සාරය කරගෙන අපි කරන ගනුදෙනුව අපි කරන කටයුත්තයි අපිට වරදින තැන බවටපත් වෙන්නේ. ඒ නිසා ඒ දේෙන් අපි නිදහස් කරගන්නට අවශ්‍යයි. අපේ මනස අපි ඒ තත්වයටපත් නොවි තබා ගන්නට අවශ්‍යයි. ඒ හින්දා අපේ ජීවිතය ක්‍රමක්‍රමයෙන් අර කෙනෙක් මහ සාගරේ නැවත ගියොත් ආපහු එන්න බැරි තරම් දුරකට ගහගෙන යනවා වගේ අර තත්වයට අසරණ වෙනකම් බලාගෙන ඉන්න නැතුව අදම අපි හිත හදාගන්න පැත්ත ගැන ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ. හිත හදා ගන්නවා කියලා පින්නතුනේ කරන්න කියලා අපිට මහා විශාල වෙනමම දෙයක් අපිට අමුතුවෙන් කාලෙ වෙන් කරගෙනම කරන්නට ඕනේ කියලා එකක්වත් නැහැ. අපිට ප්‍රතිපදාවන් මාර්ගයන් විවිධාකාරයෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙනවානේ. භික්ෂුන් වහන්සේ නමකට අනන්‍ය වුණ භික්ෂුන් වහන්සේ නමකට අදාළ වුණ ප්‍රතිපදාවකුත් තිබෙනවා. ඒ වගේම අනගාരിക උපාසක උපාසිකාවකට අදාළ වුණ ක්‍රමයකුත් තිබෙනවා. ඒ වගේම කාමභෝගී උපාසක උපාසිකාවකට උනත් මේ ධර්මයෙන් ලබන ප්‍රතිලාභය ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා එකම තැනකට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි මේ ශාසනය කියලා කියන්නේ. එදා හිටපු අනේපිඩු සිටුතුමා විශාඛා මහෝපාසිකාව වගේ ඇත්තන් ඒ මාර්ගඵල අධිගම ලබා ගත්තයිනේ. චිත්ත ගෘහපතිතුමා වගේ අනාගාමී ඵලයේ සාක්ෂාත් කළ ගෘහපතිවරුන් හිටියා. ඇතැම් විට භික්ෂුන් වහන්සේලාටත් බණ කියා දීපු. ඉතින් එහෙම ශාසනයක ඔබට බැරි වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඔබ ටිකක් යථාර්ථවාදී වන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ඔබේ නුවණ ටිකක් මෙහෙවා කටයුතු කරන්නට අවශ්‍යයි. බුද්ධ ශාසනයක් කියලා කියන්නේ පින්නතුනේ අපිට ලැබුණු වටිනාම දේ.
ඒක දාන බණ පාංශුකූල වගේ මේ සාමාන්‍ය තැනකින් සාමාන්‍ය දෙයකින් සීමා කරන්නට එපා. ඒක ඔතනින් සීමා නොකොට අපිට මේකේ හරයක් තිබෙනවා. ඒ හර පද්ධතිය හොයාගෙන අපි යන්නට ඕනේ. ඒකෙන් කියන්නේ අර බාහිර දේවල් කරන්නට එපා කියලා නෙමෙයි. ඒ දේ අපි සිද්ධ කරන්නට ඕනේ. ඒ දේ අනුව තමයි මේ හරය රැකිලා තිබෙන්නේ. එනිසා ඒ දේවල් අපේ ජීවිතේට අපි ඒ කුසලපූර්ණ ජීවිතයක් විදිහට ඒ දේවල් සිද්ධ කරගන්න ගමන්ම අපිට තිබෙනවා මේ ශාසනය කතා කරන ඉතාමත් ගැඹුරු හරයක්. ඔය හරය නැත්තම් පොත්තෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හරය අපි රැක ගන්නට අවශ්‍යයි. මේ හරය අප තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ හරය අවබෝධ කිරීමෙන් තමයි ශක්තිමත්ම අරටුව අපි අවබෝධ කිරීමෙන් තමයි පින්නතුනි අපට මේ ධර්මයේ තියෙන වටිනාකම තව තවත් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ හරය මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපිට මොකද්ද දේශනා කළේ කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි මේ ලෝකේ මම මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව හතර ආකාරයකට චතුපරිවර්තයකට තේරුම් ගත්තේ නැතිනම් ඒතාක් කාලයක් මම දෙවියන් සහිත මරුන් සහිත ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණයින් සහිත මේ මුළු සමස්ත සත්ත්ව ප්‍රජාවටම මම අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරගත්තා කියලා මම දේශනා කළේ නැහැ. යම්කිසි දවසක මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව මම චතුපරිවර්තයකින් අවබෝධ කළා නම්, ඒ කියන්නේ ආකාර හතරකට අවබෝධ කළා නම් අන්න එවිට තමයි මම දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයින් සහිත මුළු සමස්ත සත්ත්ව ප්‍රජාවටම මම අනුත්තර වූ සම්‍යක් සම්බෝධියටපත් වුණා කියලා ප්‍රකාශ කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නැවත වතාවක් ඒ කාරණා ටික බෙදලා දේශනා කරනවා. මහණෙනි මොනවද පංච උපාදානස්කන්ධ ධර්ම කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධ ධර්ම කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි සාමාන්‍ය විදිහට මේ පිළිබඳව කතා කරනවා. එතකොට මෙන්න මේ ධර්ම තමයි පංච උපාදානස්කන්ධ ධර්මයි කියලා කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධ ධර්මය පිළිබඳව හතර ආකාරයකට තේරුම් ගැනීම. ඒ කියන්නේ අපි රූපය ගත්තාම රූප උපාදානස්කන්ධය පිළිබඳව අපි හතර ආකාරයකට තේරුම් ගන්නවා. වේදනාව ගත්තාම වේදනාව පිළිබඳව හතර ආකාරයකට තේරුම් ගන්නවා. සංඥාව පිළිබඳව හතර ආකාරයකට තේරුම් ගන්නවා. සංස්කාරය, විඥානය පිළිබඳවත් ඒ විදිහට හතර ආකාරයකට තේරුම් ගැනීමකුයි මේ චතුපරිවර්තය අවබෝධ කරනවා කියලා කියන්නේ. රූපය පිළිබඳව කොහොමද පින්නතුනේ අපි හතර ආකාරයකට අවබෝධ කරන්නේ? රූපය පිළිබඳව අවබෝධ කරන හතර ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ තව දුරටත් මේ සූත්‍ර දේශනාව තුළදී දේශනා කරනවා. විශේෂයෙන් මේ දේශනාව දකින්නට තිබෙන්නේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ උපාදාන පරිවර්තන සූත්‍රය. එතකොට අපට මේ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපං, මේ රූපය පිළිබඳව යම් කිසි කෙනෙක් දන්නවා නම් රූපම් පජානාති. ඒ වගේම රූප සමුදයම් පජානාති. රූප සමුදය පිළිබඳව දන්නවා නම්, ඒ වගේම රූප නිරෝධය දන්නවා නම්, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවා නම්, මෙන්න මේක තමයි රූපේහි තියෙන චතු පරිවර්තය, නැතිනම් ආකාර හතර අවබෝධ කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ රූපේ හට ගැනීම පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ වගේම රූපේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. වගේම රූපේ හට ගැනීම පිළිබඳව, රූප නිරෝධය පිළිබඳවත්, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳවත් අවබෝධයක් තිබෙනවා. ඒකට මොකද්ද රූපය කියලා කියන්නේ? චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා යම් උපාදාය රූපයක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා රූපයයි කියලා. ඒ කියන්නේ සතර මහා ධාතු රූපයත් සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූපයත් කියන මෙන්න මේ රූපයන්ට කියනවා මහා භූත රූපේ. නැතිනම් රූපස්කන්ධය, රූප උපාදානස්කන්ධය කියලා. සතර මහා ධාතුව කියලා කියන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ධාතුන්ට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුව. ඊට පස්සේ මේ ධාතු හතර ඇසුරු කරගෙන පවත්නා දෙයට
ඒ කියන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවත්නා හතරක් තිබෙනවා. අන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ ධර්මතා හතර. මෙන්න මේ කියන කාරණා ටික පදනම් කරගෙන තමයි රූපස්කන්ධය කියන පැනවීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ රූපය කියලා කියන්නේ මේ ටිකට. එතකොට අපිට ඇහැට පේන්නේ කුමක්ද? ඇහැට පේන්නේ අපි කියනවා වර්ණ රූපයක් කියලා. ඒ කියන්නේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත පාට හැඩසටහන තමයි වර්ණ රූපය තමයි අපට ඇහැට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ ඒකට වර්ණ රූපය කියලා කියනවා. මෙන්න මේ විදිහට ඒ ආයතනයන්ගෙන් සතර මහා ධාතුව ඇසුරු කරගත් උපාදාය රූප ගෝචර කරගන්නට පුළුවන්කම තිබෙනවා. කයට සතර මහා ධාතුවේ තද ගතිය ආදී ගෝචර කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ආකාරයට අපිට සතර මහා ධාතුව සහ උපාදාය රූපේ තමයි රූපස්කන්ධය කියලා කියන්නේ කියන එකෙන් අවබෝධ කරගන්නට අවශ්‍යයි. අපිට හිතෙනවා මේක බොහොම සරල කාරණාවක් කියලා. ඒ රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුවත් උපාදාය රූපයත්. මේ විදිහට තේරුම් ගන්න එක, මේ විදිහට මේ දැනගත් එකද මේ අවබෝධ කරනවා කියලා කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. පින්නතුනි, මේ ඔබ රූපේ පිළිබඳව ඇති කරගත්ත අනුමාන ඥානයක් විතරයි. ඒ කියන්නේ රූපේ පිළිබඳව ඇති කරගත්ත ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෙමෙයි ඔබට තිබෙන්නේ. ඒ කියන්නේ රූපේ පිළිබඳව ඔබ ඇති කරගත්ත අනුමානයට ඔබ හිතනවා රූපේ කියන තැන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවක්, ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ටිකකුයි තියෙන්නේ කියලා ඔබ කල්පනා කරනවා. මේක ඔබ අනුමානයට ඇති කරගන්න නුවණක් පමණයි. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ දැන් ඔබට රූපය පිළිබඳව අපි අරගෙන බැලුවොත් අද හම්බෙන්නේ රූපස්කන්ධය නෙමෙයිනේ. රූපස්කන්ධය පවත්නා තැනක ඔබට හම්බෙන්නේ සත්පුද්ගල භාවයේ පවතින කෙනෙකු හෝ දෙයක් බවට පත්වෙන රූප තමයි ඔබට හම්බ වෙන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් ඔබ අවට තියෙන භෞතික පරිසරය මේ ගස්ගල් ගෙවල් දොරවල් ආදී මේ දේවල් තමයි ඔබට හම්බ වෙන්නේ. ඒකට රූපස්කන්ධය කියලා කිව්වේ නෑ. ඒක රූපස්කන්ධය නෙමෙයි. රූපස්කන්ධය කියලා කියන්නේ ඔය gedara නෙමෙයි. රූපස්කන්ධය කියලා කියන්නේ ඔය ගස්ගල් ගෙවල් දොරවල් කියන ඒවා නෙමෙයි. රූපස්කන්ධය කියලා කියන්නේ ඔබට ඔය පේන ඉන්නවා කියලා හිතන දරුවා එහෙම නෙමෙයි. එහෙනම් මොකද්ද රූපස්කන්ධය කියලා කියන්නේ? රූපස්කන්ධය කියනකොට පින්නතුනේ ඔබට එක තැනකින් හසුවන්නට ඕනේ. එක තැනකිනුයි ඒක ඇසුරු වෙන්නට ඕනේ. රූපස්කන්ධය කියලා කියන්නේ හැම වෙලාවකදීම සතර මහා ධාතුව සහ උපාදාය රූප කියන මට්ටම. එතනින් එහාට දෙයක් ඒකේ ඇත්තේ නැහැ. එතකොට සතර මහා ධාතුව කියන එකේ වෙන මම ඌ රූප හෝ දුව පුතා වුණ රූප ඇත්තේ නැහනේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව රාහුල තෙරුන් වහන්සේට එක වෙලාවකදී දේශනා කරනවා යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු පඨවි ධාතු රේවේසං. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තිබෙනවා නම් බාහිර පඨවි ධාතුවක් තිබෙනවා නම් පඨවි ධාතුව එක සමානයි. ඒ කියන්නේ මගේ පඨවි තව කෙනෙකුගේ පඨවි කියලා තදගතිය ස්වභාවය ඇත්තේ නැහනේ. තදගතියම තමයි. පඨවි ධාතුව කියන එකේ තදගතිය කියන එකේ වෙන මගේ කියලා එකකුයි තව අයගේ කියලා තවත් එකකුයි ඇත්තේ නැහැ. තව දෙයක එකකුයි කියලා නැහැ. මේ කයේ තදගතියක් තියෙනවා නම් තද ස්වභාවයක් තියෙනවා නම් ඒ වගේම තව බාහිර රූපයක තදගතිය තද බව තියෙනවා නම් තදගතිය අඩු වැඩි බව තීරණය වෙන්න පුළුවන්. හැබැයි තදගතිය කියන එක එකයිනේ. ඒ විදිහටම ආපෝ ධාතු නැතිනම් ආපෝ ලක්ෂණය කියන එක එකයිනේ. වායෝ ධාතුව කියන එක එකයිනේ. තේජෝ ධාතුව කියන එක සමානයි. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව එක සමානයි. ඒක ආධ්‍යාත්මික වුණත් සමානයි, බාහිර වුණත් සමානයි. මේ දෙකේ ભેද ඇත්තේ නැහැ. ඒ නිසා තමයි යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේවේසං කියලා කිව්වේ. ඒ කියන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියන මේ පඨවි ධාතු එක සමානයි. මේ විදිහට ඔබ රූපේ දිහා බලනකොට මේක සමාන කර මේ එකක් මගේ වෙන්නත් තව එකක් අනුන්ගේ වෙන්නත් පුළුවන් කමක් නැති බව ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ කියන්නේ ධාතුවම තමයි. එතකොට මේ සතර මහා ධාතුව කියන දේ ඔබට ප්‍රකට වෙනවා. එතකොට අනාත්ම ලක්ෂණයක් තුල අනාත්ම ලක්ෂණයක් කියලා කියනකොට ඒකට වටිනකමක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක පුද්ගලයන්ගේ දෙයක් බවට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම තමයි උපාදාය රූපය.
උපාදාය රූපය කියලා කියනකොට ඇහැට පේන්නේ වර්ණ සටහනක්නේ. ඇහැට පේන්නේ පාට ටිකක්. පාට නිසා තමයි හැඩතල අපට පේන්නේ. එතකොට ওই පාට ටික ඇතුලේ පුද්ගලයෝ ඇත්තේ නැහනේ. පාට ටික ඇතුලේ ආදරය ඇත්තේ නැහනේ. පාට ටික ඇතුලේ එතකොට ආදරණීය දරුවා උපද්ද ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකේන ওই පාට ටික ඇතුලේ එනවනම් අපි අර හැමදාම කියනවා වගේ ওই පාට ටික පේන ඔය වර්ණ සටහන ඔය හැඩේ පේන හැමෝටම ඒ ආදරණීය හැඟීම දැනෙන්න ඕනේ. හැබැයි හැමෝටම ඒක දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක පාටේ තිබිලා. එහෙම නැතිනම් ඒ රූප සටහනේ තිබිලා එන දෙයක් එහෙම නෙමෙයි. වර්ණ සටහනේ තිබිලා එන දෙයක් එහෙම නෙමෙයි ඒක. එහෙනම් අපිට පේනවා රූපස්කන්ධය කියන එකට ඇත්තේ නැහැ කියලා මම මගේ කියාගත්ත බවක්. ආදරේ තියනවද නැද්ද කියන බවක් රූපස්කන්ධය කියන එකට ඇත්තේ නැහැ. ඒක තමයි එතන තියෙන යථාර්ථය. නැතිනම් ඇත්තටම ඇත්ත ස්වභාවය. මැණික් ගලක් පෙන්නලා සහ මැණික් ගලක ෆොටෝ එකක් පෙන්නලා ඔබට කිව්වොත් එහෙම මේ දෙකෙන් කෝකද වඩාත්ම වටින්නේ කියලා ඔබ මැණික් ගල තෝරගනි. මැණික් ගලේ ෆොටෝ එක තෝරගන්නේ නැතුව. ඇත්තටම මෙතන තියෙන වටිනාම දේ මොකද්ද කියලා ඔබ නුවණින් හිතුවොත් අපි සාමාන්‍ය මෝඩකමෙන් කල්පනා කරොත් නම් අපිට හිතෙන්නේ මැණික් ගලම තමයි වටින්නේ කියලා. හැබැයි සාමාන්‍ය මෝඩකමෙන් අපි ඔක කල්පනා නොකොට මෝඩකම නැති මනසින් අපි කල්පනා කරන්න පටන් ගත්තොත් අපිට දකින්න පුළුවන් දේ මොකද්ද? වර්ණ සටහනේ වටිනකම නැහැ. වර්ණ සටහනේ වටිනකම නැතිනම් වටිනකම කියන එක තියෙන්නේ කොහෙද? අර මැණික් ගල වටිනවා කියලා පෙන්නන කෙනාගේ මනෝභාවයේ පැත්තෙන් ගෙනල්ලා දීපු දෙයක්. තව විදිහකින් කිව්වොත් සංකල්පයේ පැත්තෙන් ගෙනල්ලා දීපු දෙයක්. ඒක නොවටිනවා කියන බවත් තියෙන්න පුළුවන් තවත් කෙනෙකුට. පුංචි දරුවෙක් ඇතැම් විටක මැණික් ගලට වැඩිය ෆොටෝ එක ගන්න පුළුවන් කැමැත්තෙන්. මැණික් ගල වටිනවා නම් ඕකේ ලෝකේ කාටත් එක සමාන වෙන්න එපා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ අපට තේරුම් ගන්නට සිද්ධ වෙනවා අපිට හිතෙන් ගත කරලා තියෙන දේ මොනවද? නැත්නම් හිතෙන් අපි ඇති කරගෙන තියෙන දේ මොනවද? ඒ වගේම ඇත්තටම රූපස්කන්ධය කියන දේ කියන්නේ මොකද්ද කියලා. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපේ පිළිබඳව දන්නවා කියලා. චතුපරිවර්තයෙන් අවබෝධ කරනවා කියනකොට රූපේ පිළිබඳව අවබෝධ කරනවා එක ආකාරයකට. නැතිනම් රූපය අවබෝධ කරනවා. ඒක රූපය අවබෝධ කරන්නේ රූපස්කන්ධයේ විදිහට. රූපස්කන්ධයේ විදිහට දකිනකොට මොකද වෙන්නේ? එයාට පේනවා රූපය කියන එක මත අපි හිතනවා නම් අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේ දේවල් පිළිබඳව ඇති බවට අපි හිතනකම තියනවා නම් අන්න ඒ හිතන දේ වැරදි කියලා එයාට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ රූපේ පිළිබඳව පවත්නා කෙලෙසය එයා පවත්වන්නේ නැහැ. මොකද එයා රූපය අවබෝධ කරගත්ත කෙනෙක්. එයා රූපය තේරුම් අරගෙන තියෙනවා. අන්න ඒ විදිහට රූපය තේරුම් ගත්තා වගේම ඊළඟට එයාට තියෙන දේ තමයි රූප සමුදයම් පජානාති. රූප සමුදය පිළිබඳව දකිනවා. ඒතකොට රූප සමුදය දකිනකොට එයා මොකද්ද දකින්නේ? ආහාර සමුදය, රූප සමුදය. ආහාර සමුදයෙන් රූප සමුදය සිද්ධ වෙනවා. ආහාරය තිබ්බොත් තමයි රූපය කියන දේ හටගන්නේ. ආහාරය නැත්තම් රූප හටගන්නේ නැහැ. එතකොට මොකද්ද ආහාරය කියලා කියන්නේ මෙතන මේ? පින්නතුනි මෙතනදී මේ ආහාරය කියලා කියන්නේ කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය කියලා කියන්නේ අපිට ඇහැ උපදවන්නට හේතු වන ආහාරය තමයි කබලින්කාර ආහාරය. කියන්නේ කන බොන ආහාරය නෙමෙයි කියන්නේ. කන බොන ආහාරය නැත්තම් ඕජාව 8 වෙනි කොට පවත්නා රූපය කලාප ගෙනවිද්දෙන මේ ආහාරය නැතිනම් කොයිම වෙලාවකවත් ඇහැ කියන දේ උපදින්නේ නැහැ. ආහාරය කියන දේ නොලැබී යනකොට ආහාර ප්‍රත්‍ය ගන්න පුළුවන් කමක් නැති වෙනකොට එයාට පෙනීම අඩු වෙලා යනවා, ඇසීම අඩු වෙලා යනවා. ඒ වගේම විඳින්න පුළුවන් ආයතන ටික මේ රූපේ දුර්වල වෙනවා කියලා අපි ඒකට කියනවා. එයි ආහාර ප්‍රත්‍ය දුර්වල වීම. එතකොට කන බොන ආහාරය නිසා තමයි රූපය හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේකත් අපිට හිතෙන්න පුළුවන් බොහොම සරල කාරණාවක් නේ. හරි. අපි කෑම කනවා, කෑම කනකොට මේක හැදෙනවා කියන එකයි මේ කියන්නේ කියලා නෑ. ඊට වඩා ඊටාම ගැඹුරු කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තුල අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඒ කියන්නේ ආහාර සමුදයෙන් රූප සමුදය වෙනවා කියනකොට දැන් අපි ගත්තොත් ඔබට පේනවා මේ වටාපත. එතකොට මේ වටාපත කියන රූපේ පෙනෙනකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් කෙනෙක් හිතන්න පුළුවන්කම තිබෙනවා මේ වටාපත මොකද්ද? වටාපතට මොකද්ද ආහාරය එහෙනම් ප්‍රත්‍ය උනේ? දැන් වටාපත කියන තැනත් පේන්නේ වර්ණ රූපේනේ.
එතකොට ඒ රූපය කොහොමද ආහාර සමුදයෙන් රූපය හටගත්තේ කොහොමද කියලා කල්පනා කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒකත් හටගත්තේ ආහාර ප්‍රත්‍යයෙන්ම තමයි. ඇයි ආහාර ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ? කන බොන ආහාරයේ බලපෑම මත කන බොන ආහාරයේ පැවැත්ම අනුව තමයි ඔබේ ඇහැ සකස් කරලා තියෙන්නේ. ඇහැ සකස් කරගත්ත මට්ටමට තමයි පින්නතුනේ ඔබට රූපේ දකින්න පුළුවන්කම ලැබුණේ. ඒකට ආහාර ප්‍රත්‍යයෙන් උපදවන දේ නිසානේ නේ අපිට රූපේ දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ ඇහැ පෙනුනේ නැත්තම් ආහාරයෙන් ඇහැ උපදවන කමක් ඇත්තේ නැත්නම් ඔබට කවදාවත් මේ රූපේ දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහනේ. වටාපත කියන තැන මේ පේන වර්ණ සටහන කියන එක ඔබට කවදාවත් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් ඔබේ ඇහැ උපදවන්නේ නැත්තම්. අන්න එතකොට ඔබට පේනවා ආහාරයෙන් ඇහැ උපදවපු නිසා තමයි මේ රූපේ පේන්නේ. එතකොට මෙතන ආහාරය කියලා කියන්නේ ඇයි කියන එක පිළිබඳව අපට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. ඇයි මේකට ආහාර කියලා කියන්නේ? මේකට ආහාර කියලා කියන්නේ ඕජට්ඨමකං රූපකලාපං ආහාරතීති ආහාරෝ. ඕජාව 8 වෙනි කොට පවත්නා රූපකලාප අරගෙන නිසා තමයි මේකට ආහාරයයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඕජාව 8 වෙනි කොට පවතින රූපකලාප තමයි අරගෙන ඉන්නේ. මොනවද ඕජාව 8 වෙනි කොට පවත්නා රූපකලාප කියලා කිව්වේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ටිකම තමයි හදන්නේ. දැන් කන බොන ආහාරය කියලා අපි කිව්වට බත්පාන්, කව්පි, මුං ඇට කියන මේ ආහාරයෙන් මේ කයේ සැකසෙන්නේ මොනවද? සකස් වෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන දේවල් තමයි සැකසෙන්නේ. එතකොට දැන් අපි දන්නවා ආහාරයට පණ නැහැ කියලා. නැතිනම් ආහාරය කියන්නේ මම නෙමෙයි, බත්පාන් කව්පි මුං ඇට කියන්නේ මම නෙමෙයිනේ. ඒ වගේම බත්පාන් කව්පි මුං ඇට කියන්නේ ආත්මයක් හෝ කෙනෙක් නෙමෙයිනේ. එතකොට ඒකට කියනවා අපි අනාත්ම ආහාරයක් කියලා. අනාත්ම ආහාරය නිසා කිසිම විදිහකින් ආත්ම කොටස් හැදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආහාරය මම නෙමෙයි නම් ඒ මම නොවන ආහාරයෙන් මම හදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අනාත්ම ධර්මයකින් ආත්මයක් හදනවා කියන එක වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් මේ කය හැදිලා තියෙන්නේ මොකක් නිසාද? අර කන බොන ආහාරය නිසා තමයි මේ කය ඉපදිලා තියෙන්නේ, හැදී වැඩිලා තියෙන්නේ, පවතින්නේ. එතකොට මේ කන බොන ආහාරය නිසා මේ කයේ පැවැත්ම වෙන තැනක අන්න අපිට රූප දකින්න පුළුවන්කම තිබෙනවා. ඇයි? කන බොන ආහාරයේ තියෙන ඕජාමය ගතියෙන් ප්‍රසාද රූප හදලා. ප්‍රසාද රූප කියලා කියන්නේ හරියට සතර මහා ධාතුවේ තියෙන උපවත් බව වගේ. ඒ කියන්නේ සතර මහා ධාතුවේ තියෙන උපවත් බව කියලා කියන්නේ හරියට මේ මහා භූත රූපය හරියට මැදලා උපදාලා තිබ්බොත් එහෙම කණ්ණාඩියක් වගේ. එතකොට අර බාහිරින් එන වර්ණ සටහන්, පැහැ සටහන් මේකට පතිත වෙනවා. පින්නතුනේ අන්න ඒ වගේ තමයි මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා පවතින උපවත් බවක්. එතකොට මේ උපවත් බවට තමයි බාහිරින් එන වර්ණ සටහන්, පැහැ සටහන් පතිත වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ඇහැ උපදවන්නේ මොකක් නිසාද? මේ මහා භූත රූපය සහ උපවත් බව කියන එක හදලා දීලා තියෙන්නේ මොකක් නිසාද? ඒ හදලා දීලා තියෙන්නේ කන බොන ආහාරය නිසා. කන බොන ආහාරය මේකට උපකාර කළේ නැත්නම් මේ මහා භූත රූප ওই විදිහට පවතින්නෙත් නැහැ. ප්‍රසාදේ නම් එතන නැත්තේ නෑ. ප්‍රසාදේ නැත්තම් රූප පේන්නේ නැහැ. රූප පේන්නේ නැත්තම් වටාපත කියලා කිව්වට ඔබට ඔය විදිහේ පැහැසටහනක් ඔබේ හිතේ ඇඳ ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නැතිනම් ඔබට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ වගේ හැඩතලයක්, මේ වගේ වර්ණ සටහනක් තියෙන දෙයක්ුයි කියලා ඔබට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම ඒ රූපය පිළිබඳව ඔබට දැනගන්න පුළුවන් කමක් නැති විදිහටම ශබ්දයේ පිළිබඳවත් ඔබට දැනගන්න පුළුවන් කමක් නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් කන උපදවන්නේ නැතිනම්. කන කියලා කිව්වේ මේ පේන්න තියෙන දේ නෙමෙයි, සෝත ප්‍රසාදය කියන එක. එතකොට මේ සෝත ප්‍රසාදය කන බොන ආහාරය නිසා සකස් කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? කන බොන ආහාරය නිසා සෝත ප්‍රසාදය සකස් කරන්නේ නැත්නම් පින්නතුනි අන්න එතන ඔබට පුළුවන් කමක් නැහැ ශබ්දය අහන්න. එතකොට ඔබට වටාපතයි කියලා දෙයක් දකින්න පුළුවන්කම තිබුණෙත් නැහැ. දැන් වටාපතයි කියන එක පිළිබඳව ඔබට අහන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට ඒ විදිහටම හදිස්සියේ කයට තියෙන ප්‍රත්‍ය ටිකක් නැති වෙලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ කියන්නේ කන බොන ආහාර නිසා මේ කාය ප්‍රසාද රූප උපදවන්නේ නැත්නම් ස්පර්ශ වෙන ඒවා අපිට දැනගන්න පුළුවන් කමක් නැත්නම්
දැන් හිතන්නකෝ උදාහරණයක් හැටියට ඔබට මේ කාරණාව පහසුවෙන් තේරුම් ගන්න අවශ්‍ය නිසා අපි කිව්වොත් ඔබේ කකුල එක ඉරියව්වකින් වාඩි වෙලා ඉන්නකොට කකුල හිරිවැටිලා යනවා. එතකොට කකුල හිරිවැටුනහම ඔබට දැනෙන්නේ නැහැ. ඒකට ස්පර්ශ වුණාම ඇයි ඒ කය ඇසුරු කරගෙන ඒ ප්‍රදේශය තුල ඒ ප්‍රසාද රූපයන් උපදින්නේ නැහැ. උපදින්නේ නැති නිසා තමයි ඒකට මොනවා ගැටුණත් ඔබට දැනගන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් ඇස් පෙනෙන්නේ නැති කෙනෙකුගේ එතනට මොකක්වත් ගැටුණයි කියලා එයාට දැනගන්න පුළුවන් කමක් නැහැ. දැන් වටාපතයි මේ වගේ දෙයක් ස්පර්ශ වුණා කියලාවත්. අන්න ඒ වගේ තමයි පින්නතුනේ කාය ප්‍රසාදේ නැත්තම් අපිට දැනගන්න බෑ කියලා කිව්වේ. ඉතින් අහන්න ලැබෙන්නේත් නැත්තම් ඒ හැඩේ දකින්න පුළුවන් කමකුත් නැතිනම් ඔබට කයින් ස්පර්ශ කරන්න ලැබෙන්නේත් නැතිනම් වටාපත කියලා එකක් ඔබ දැනගන්නේ කොහමද? ඔබට දැනගන්න පුළුවන් කමක් නැත්තේ. අන්න දැන් පේනව නේද? කනබුන ආහාරයේ රූපේ දකින්නවා කියන රූපය හම්බෙනවා කියන දෙයට ප්‍රත්‍ය උනේ කොහොමද කියලා. ඒ කියන්නේ වටාපත හදලා තියෙන්නේ බත් පාන් කව්පි මුං ඇට වලින් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි බත් පාන් කව්පි මුං ඇට ආදී මේ ආහාර ප්‍රත්‍ය නිසා ඉපදුණු ඇස කන නාසය ආදී මේ ඉන්ද්‍රියන් වලට තමයි බාහිර රූපය ඇවිල්ලා අරමුණුනේ නැතිනම් ගැටුනේ. එතකොට තමයි දකින්න පුළුවන්කම ලැබුණේ, අහන්න පුළුවන්කම ලැබුණේ, විඳින්න පුළුවන්කම ලැබුණේ. හදිස්සියේ ඒ ප්‍රසාද රූප උපදවලා තිබ්බේ නැත්තම් අන්න ඔබට දකින්න පුළුවන් කමකුත් නැහැ, අහන්න පුළුවන් කමකුත් නැහැ, විඳින්න පුළුවන් කමකුත් නැහැ. දැන් ඔබට වැටහෙනවා මොකද්ද මේ ආහාර ප්‍රත්‍ය නැතිනම් ආහාරය ඇති වෙනකොට ඇයි කියන්නේ ඇහැ ඇති වෙනවා කියලා නැතිනම් රූපය ඇති වෙනවා කියලා. එතකොට ආහාර සමුදය රූප සමුදය කියපු දේ ඔබට ඒ ඔස්සේ තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රූපේ නිරුද්ධ වෙන්නේ කොහොමද? ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාරය නිරෝධ වීමෙන් රූපය නිරුද්ධ වෙනවා. ආහාරය නිරුද්ධ වීමෙන් රූපය කියන දේ නිරුද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. කොහොමද ආහාර නිරෝධයෙන් ඔබ රූප නිරුද්ධ කරගන්නේ? ආහාරය නැති කරන එකෙන් රූපේ නැති වෙනවා කියලා ඔබ තේරුම් ගන්නවා කියලා කියන්නේ පින්නතුනේ ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ඇහැ ආහාරය නොලැබී යනකොට නැති වෙනවා කියන එක තේරුම් ගන්න එකක් තමයි. හැබැයි අපිට මේකේ හාත්පස අපිට කතා කරන්නට වෙන තැනක්. ආහාරයෙන් හටගත්ත රූපය ආහාරය නැති වෙනකොට නැති වෙලා යනවා කියන අවබෝධය අපිට ඇති කරගන්නට යනකොට අපිට මේ කාරණාව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්නට වෙනවා. සාමාන්‍යයෙන් පෙනෙන වාචාර්ථයේ ඉක්මවා ගිහිල්ලා අපිට මේක විමසා බලන්නට සිද්ධ වෙනවා. එතකොට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය, ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනකොට පින්නතුනේ කොහොමද රූපේ නැති වෙලා යන්නේ ආහාරය නැති වෙලා යනකොට? අපි දැක්ක ආහාරය ඇති කල්ලි රූපය හටගන්නේ කොහොමද කියලා. ඒකට කිව්වා ආහාර සමුදය රූප සමුදයෝ කියලා. හැබැයි දැන් ආහාරය නැති වෙනකොට අපි දන්නවා රූපය කියන දේ පේන්නේ නැති වෙනවා කියන එකත් ඒ ඔස්සේම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ එන්නේ හතරවෙනි කාරණාවත් එක්ක එකතු කරලා බලනකොට. ඇයි හතරවෙනි කාරණාව මොකද්ද? ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියන එක. දැන් රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට රූපය පිළිබඳව දන්නවා අපි රූපයේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා දැනගත්තා. රූපය හටගත්තේ කොහොමද කියලා හොයාගෙන යනකොට රූපය හටගත්තේ ආහාරය නිසායි කියලා අපි දැක්කා. ඒකට ආහාරය නැති වුණොත් රූපේ නැති වෙනවා කියලා දන්නවා. දැන් රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව හොයනකොට එයාට ලැබෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒතකොට දැන් මෙතන රූපේ නිරුද්ධ කිරීම සඳහා ප්‍රතිපදාවක් තිබෙනවා. එතකොට රූපේ නිරුද්ධ කිරීමකුත් තියෙනවා, නිරුද්ධ කිරීම සඳහා ප්‍රතිපදාවකුත් තිබෙනවා. එහෙනම් ආහාරය නැති කරලා රූපේ නැති කරන්න පුළුවන් කියන එකද ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙන්නේ කියලා අපි හිතුවොත් එහෙම කවදාවත් කන බොන ආහාරය නතර කළා කියලා රූප නිරෝධය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අපි කිව්වා ආහාරය නිසා තමයි රූපය හැදෙන්නේ කියලා. හැබැයි ආහාරය නිසා රූපය හැදෙනවා කියලා කිව්වට ඒ කන බොන ආහාරය නැති කරලා දැම්ම කියලා ඒ කන්නේ බොන්නේ නැතුව හිටිය කියලා රූපේ නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට නෙමෙයි ආහාර නිරෝධයෙන් රූප නිරෝධයි කියලා කිව්වේ. ඒ නිසා අපිට මෙතන කොටස් දෙකක් දකින්නට වෙනවා. එකක් තමයි ආහාර නිසා හටගත්ත රූපය ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා දකින්න එක. අනිත් එක තමයි ඇහැ හදන්නට හේතු වුණ
අනික් ආහාර ටික අපි නොහට ගන්න බවට පත් කරන එක. එතකොට අපිට මෙතන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි හටගත් හේතු නිසා හටගන්න ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා ලබන අවබෝධයත් ඒ වගේම අපිට එතන නොදන්නාකම නිසා උපද්දගත්ත අපි යම් හේතු ටිකක් තියෙනවා නම් ඒ හේතු ටික නොහට ගන්න බවට පත් කරන එකත් මෙතනදී අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආහාරයෙන් ඇති වුණු ඇහැ ආහාර නැති වෙනකොට නැති වෙනවා කියන එක වගේම ඇහැ හදන්නට හේතු වෙන තව හේතු ටිකක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ සතර ආහාරයක්ම තියෙනවා කියලා. ආහාර හතරක් තියෙනවා. ආහාර හතර මොනවද? කබලින්කාර ආහාරය. අපි ඒක තමයි කතා කළේ කන බොන ආහාරය කියලා කිව්වේ. අනිත් ආහාර මොනවද? ස්පර්ශ ආහාරයක් තියෙනවා. ස්පර්ශ වෙනවා. කියන්නේ අර ප්‍රසාද රූප වලට අපි කිව්ව රූප ඇවිල්ලා ගැටෙනවා කියලා. චක්කු ප්‍රසාදයට වගේ. අන්න ඒකට කියනවා ඒ ස්පර්ශය වීමට ස්පර්ශ ආහාරය කියලා. ඊට පස්සේ ඒ අනුව හිතනකම තියෙනවා. අන්න ඒ හිතනකමට කියනවා මනෝ සංචේතන ආහාරය කියලා. ඊට පස්සේ හිතන දේ දැනගන්නවා අපි. අන්න ඒ හිතනකම දැනගන්න ගතියට කියනවා විඥාන ආහාරය කියලා. දැන් පින්නතුනේ අපිට රූපය පේනවා කියන තැනක ආහාර කීයක් තියෙනවද? රූපේ පේනවා කියන තැනක ඇහැ කියන දේ හදපු කබලින්කාර ආහාරයේ තියෙනවා. ඒ වගේම ස්පර්ශය සිද්ධ වුණා කියලා කියන පස් ආහාරයේ තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව හිතපු මනෝ සංචේතනාව තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව දැනගත්ත විඥාන ආහාරය තියෙනවා. ඒකට මෙන්න මේ සතර ආහාරයක්ම අපිට පැනවිලා තියෙනවා රූපය තියෙනවා කියලා කතා කරන තැනක. එතකොට තවත් විදිහකින් ගත්තොත් එහෙම තව පරයයක් අපි මේකට ඈඳලා නැතිනම් පරයයක් මේකට සමීප කළොත් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා රූපය පිළිබඳව අපට ඇතිවීම පැත්තෙන් කතා කරනකොට තව හේතු ටිකක්. ඒ තමයි අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික. එතකොට රූපය හටගන්න හේතු වෙන හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ආහාර සමුදයෙන් රූපය සමුදය වෙනවා කියලා කිව්වා වගේම පෙන්නන අනික් හේතු ටික තමයි ඔය කිව්ව අවිද්‍යාව කර්මයේ තණ්හාව කියලා කියපු හේතු ටික. අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට නොදන්නාකම. මොකක් පිළිබඳවද ඇත්ත ඇති හැටියට නොදන්නාකම ඇති උනේ. ඇත්ත ඇති හැටියට නොදන්නාකම ඇති උනේ අර රූපය පිළිබඳවම ඇත්ත ඇති හැටියට දැක්කේ නැහැ. කොහොමද දැක්කේ නැත්තේ? රූපය ඇති උනේ ආහාරය නිසා කියලා අපි දැක්කේ නැහැ. ආහාරය නැති වෙනකොට රූප නැති වෙනවා කියලා තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැති වෙනකොට මොකද උනේ? තේරුම් ගත්තේ නැති වෙනකොට ලෝකේ අපිට හම්බ වෙනවා කැමැති අකමැති දේවල්, ප්‍රියමනාප දේවල්, අප්‍රියමනාප දේවල් මේ ලෝකේ පවතිනවා කියලා අපි හිතන සංකල්පනාවක් තියෙනවා. අපි හිතන කමක් අපිට ලෝකේ තියෙනවා. එතකොට මේ කැමැති අකමැති දේවල් තියෙන ප්‍රියමනාප සහිත වස්තුන් ඇසුරු කරන මේ ලෝකේ පැවැත්ම කියන එක මත අපි ජීවත් වෙන්න පටන් ගත්තාම අන්න ඒක ඇතුලේ පින්නතුනි කර්ම සහ තණ්හාව කියන දෙයට ඉඩ ලැබිලා තියෙනවා. එතකොට ඔබට බාහිර දේවල් ඇති බවට හිතනවා. අම්මා තාත්තා දුව පුතා ආදී ආදරණීය පුද්ගලයන් ඔබට ලෝකෙ තුල හම්බ වෙනවා. මිල මුදල් රන් රිදී මුතුමැණික් වතු පිටි ආදී වටිනාකමකින් යුක්ත දේවල් ඔබට බාහිර ලෝකෙ පවතිනවා කියලා ඒ දේවලුත් ඔබට පේනවා. මේ විදිහට පින්නතුනේ රූපය පිළිබඳව ඔබ අරගත්තොත් එහෙම ඔබට තියෙනවා විපරීත දර්ශනයක්. ඒ විපරීත දර්ශනය ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? අර රූපයේ ඇත්ත දැක්කේ නැහැ. මොකද්ද ඔබ රූපය පිළිබඳ සතර මහා ධාතු විදියට දැක්කෙත් නැහැ. ආහාර නිසා රූපය හටගත්තා කියන එකත් ආහාර නැති වෙනකොට රූපේ නැති වෙනවා කියන එකත් දන්නේ නැහැ. ඒ නිසා ඔබට මොහොතක් පාසා ඇස රූප ආදී ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියන එක පේන්නේ නැති නිසා ඔබ හිතනවා එකම දේ නැවත නැවතත් දකින්නට පුළුවන් කියලා. ඒ නිසා තමයි පින්නතුනේ ඔබට මේ වටාපත කියන රූපය නැවත දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ එකම වටාපත ඔබට පුළුවන් දැන් දකින්න. එකම වටාපත එක දිගට තියනවා කියලා දැන් ඔබට පුළුවන් වටාපත දකින්න. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඇත්තටම ඔබ ටිකක් නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ කලින් ඉඳලා තිබුණු වටාපතද තාම තියෙන්නේ කියලා. කිසිම විදියකින් කලින් ඉඳලා තිබුණු වටාපත නැවත ඔබට දකින්න පුළුවන් කමක් නැත්තේ
නැහැ. ඇයි දකින්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ? ඇහැට පේන්නේ අලුතෙන් වර්ණ සටහනක් නේ, අලුතෙන් පාට ටිකක්. ඒක කලින් ගිය තප්පරේ තිබුණු එළිය මේ තප්පරේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ අන්න අපිට පේනවා. එතකොට ඒ තප්පරේ ඒ වර්ණ සටහන දැනගත්ත ඇහැ නෙමෙයි ඒක දාගත්ත උපය නෙමෙයි දැන් තියෙන්නේ කියලා. එතකොට ආහාරය නිසා හදපු ඇහත් මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. ඒ ඇහැට පෙනෙන පාටත් මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. ඒ ඇහැ රූප කියන ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. හේතු නිසා සකස් වුණ බව සහ අනිත්‍ය ලක්ෂණය කියන එක ඒ ඇහි ස්වභාවය. එතකොට අන්න ඒ බඳු ස්වභාවයක් ඔබ තේරුම් අරගෙන තියනවා නම් ඔබ ඒ බඳු ඇහැ රූප දෙකකට කලින් දැකපු වටාපත ආය දකින්න පුළුවන් කියන මෝඩකම කියන්නේ නෑ. ඒ මෝඩ කතාව ඔබ කියන්නේ නෑ. මෝඩ කතාව නැති වෙනකොට අන්න ඔබට දැන් ලෝකේ වටිනකම් නොවටිනකම් පනවන්න දෙයක් හම්බ වෙලා නැති මට්ටමකට ඔබපත් වෙනවා. ඒ කියන්නේ වටිනා වස්තු ලෝකේ නොවටිනා වස්තුය කියලා ඇති කරගන්න වැරදි මනෝභාවයකට ඔබේ පත්වීම යන්නේ නැහැ. ඔබේ මනස එතනට පත්වන්නේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන් යථාර්ථවාදී දර්ශනයක් ඇති කරගන්නට. ඒ යථාර්ථවාදී දර්ශනය තමයි මේ කතා කරන්නේ ඇහි Nirodhe දන්නවා කියලා. ඇහි Nirodhe දැන ගැනීම සඳහා ඔබට එක පැත්තකින් කරන්න වෙනවා ඇහැ ආහාරයෙන් හටගෙන ආහාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින්න. රූපය කියන දේත් ඒහා සමග ඇති වෙලා නැති වෙනවා කියන දේ දකින්න ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා ආහාර ප්‍රත්‍යයෙන් පොදුවේ අරගෙන කියනවා රූපය හටගෙන නැති වෙනවා කියලා දකින්නවා කියලා. අන්න ඒක දකිනකොට ඇහැ පිළිබඳව යම් අවිද්‍යාවක් තිබුණා නම් රූපය පිළිබඳව යම් අවිද්‍යාවක් ඇත්ත නොදන්නා කමක් තිබුණා නම් ඒ කියන්නේ ඒක අනිත්‍ය වෙන්නේ නැහැ. ඒක දිගට තියනවා ලෝකේ. ඉස්සෙල්ලා දැකපු දේ නැවත දකින්න පුළුවන්. ඒක අනාගතයට දකින්නත් පුළුවන්. ඒ දකින්න කෙනාත් මේ පැත්තේ ඉන්නවා. මම තමයි ඒ රූපය දකින්නේ. මෙන්න මේ විදිහේ සංකල්ප ගොඩක් ඔබට තිබුණා නම් අන්න ඒ සංකල්ප ගොඩ දැන් පවත්වන්න හේතුවක් ඇත්තේ නැහැ. ඇයි හේතු නැහැ කියලා කියන්නේ? ඔබ දකිනවා මේ රූපය මොහොතක් පාසා හටගෙන නැති වෙලා යන ධර්මයක්. හටගෙන නැති වෙලා යන ධර්මයක මීට කලින් තිබුණ දේ නැවත දකින්න පුළුවන් කියලා හිතන මෝඩකම ඔබට පේන්නේ නැහැ. අන්න ඒ මෝඩකම පේන්නේ නැති වෙනකොට ඔබට ඒ දේ පිළිබඳව රැවටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි මතක් කළොත් එහෙම මීට පෙර වැඩසටහන් වලදීත් අපි සිහිපත් කරලා තිබෙනවා. ඔබ මීට කලින් අවුරුදු 5කට කලින් මැරුණා කියලා හොඳටම දන්න ඔබේ ඥාතිවරයෙක් බලන්න කියලා ඔබ හිත පිටත් වෙලා යන්නේ නැහනේ. ඔබ අදහස් කරගන්න නැහනේ මේ ඥාතිවරයා බලන්නට ඕනේ කියලා. අන්න ඒ විදිහටම ඔබ දන්නවා නම් ආහාර නිසා හටගත්ත අනාත්ම රූපය ආහාර නැති වෙනකොට නැති උනායි කියලා ඔබ දන්නවා නම් ඔබ හිතන්නේ කවදාවත් ඒ රූපය අපහු මට දකින්න පුළුවන් හෙට කියලා හිතන්නේ නැහැ. රූපේ අනිත්‍ය තේරුම් ගත්ත කෙනා ඒ රූපය ඇතුලේ හෙට දරුවා ඉන්නවා. ඒ දරුවව හෙට දකින්න පුළුවන් කියලා කල්පනා කරන්නේ නැහැ. එයා ඒ මෝඩකමෙන් මිදිලා. එතකොට පින්නතුනි එකකින් වරදිවට වටහා ගන්න එපා. මේ කියන්නේ ඔබට රූපේ දකින්නකොට මේ දරුවා කියලා දැනගන්න බැරි වෙනවා කියන එක එහෙම නෙමෙයි. ඔබට දැනගන්න පුළුවන්කම තිබෙනවා. දැනගැනීම නෙමෙයිනේ ගැටලුව ඇති උනේ. ඔබ දැනගත්තේ දරුවා කියලා එළියේ ඉන්න කෙනෙක් කියලා හිතාගන්න මෝඩකමේ තමයි ගැටලුව තිබුණේ. මෙතනදී නැති වෙන්නේ දැනගන්නකම නෙමෙයි මෝඩකම. ඒ කියන්නේ දැන ගැනීම සහ පේන දේ දෙකම එකක් කරලා අතීතේ ඉඳලා තිබුණ දේම තමයි මේ අනාගතයට තියෙන්නේ කියලා හදාගන්න මෝඩකමයි මේකෙන් නැති කරලා දාන්නේ. අන්න ඒ නිසා ඔබ දකිනවා රූප නිරෝධය කියන දේ. රූප නිරෝධය කියන දේ පේනකොට ඔබට පේනවා ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා කියලා. එතකොට ඒකෙන් අනුත්පාදයකට ඒ කියන්නේ නොහට ගන්න බවකට ගිහිල්ලා තියෙනවා තව ධර්මතා ටිකක් මොනවද? අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන ටික නොහට ගන්න බවට ගිහිල්ලා. අවිද්‍යාව කියලා කිව්වේ ඇහැ රූප පිළිබඳව නොදන්නාකම ඉවත් වෙලා ගිහිල්ලා. ඔබ දැක්කා ඒ දේ සංකත ලක්ෂණයක් කියලා නැතිනම් දුක්ඛ ලක්ෂණයකින් යුක්ත දෙයක් හැටියට ඔබ තේරුම් ගත්තා. ඒ අවිද්‍යාව නැති වෙනකොටම ඔබට ලෝකයේ තුල හොඳ නරක කර්ම රැස් කරගන්නට දේවල් හම්බ වුණේ නැහැ. ඔබට තණ්හා කරන්නට දේවල් ලෝකේ හම්බ වුණේ නැහැ. අන්න ඒ සියලුම දේවල් වලට තියෙන හේතු ටික ඔබ දුරු කළා. එතකොට අන්න රූපේ පිළිබඳව අවබෝධ කිරීමෙන් ඔබ ගියපු අවබෝධ ඥාණය ඊටමත් විශිෂ්ට ආකාරයකට ඔබ ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. දැන් ඔබ රූපය ගැන තව දැනගන්න දේවල් තියෙනවනේ කියන්නේ. ඒ කියන්නේ රූපය ගැන අනුමාන ඥානයකට අනේ මේක සතර මහා ධාතුනේ කියලා අපි දැන් ඇහුවනේ
අපි දැන් දන්නවනේ කියලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙලෙසයක් විදිහට අපිට සතර මහා ධාතුව පුද්ගලයෙක් කියලා නැවත පේනවා. ඒ පේනකම වැරදි. එහෙනම් ඒ වැරද්ද දුරු වෙනකන් ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කියලා කියන්නේ නැහැ. එහෙනම් අපි උත්සාහවත් වෙන්නට ඕනේ කියන ඒ ඥාණය ඔබට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි විදිහකින් අපි රූපය දන්නවා නම් රූප සමුදය ආහාර සමුදයෙන් රූප සමුදය වුණා කියලා දන්නවා නම් ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියන ඒ ආකාරය අපි දන්නවා නම් ආහාර නිරෝධ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට දැකීම කියන දේ හඳුනාගෙන තිබෙනවා නම් අන්න පින්නතුනේ ඔබට රූපය චතු පරිවර්තයකින් අවබෝධ වුණා කියලා කියනවා. අන්නේ රූපේ පිළිබඳව චතු පරිවර්තයකින් අවබෝධ කරගත්තා වගේම තමයි වේදනාව පිළිබඳවත් ඔබට තියෙනවා චතු පරිවර්තයකින් අවබෝධ කරගන්න. සංඥාව පිළිබඳවත් ඔබට තියෙනවා චතු පරිවර්තයකින් අවබෝධ කරගන්නට. සංස්කාරය පිළිබඳවත් විඥානය පිළිබඳවත් තියෙනවා මේ ආකාර හතරකට නැතිනම් චතු පරිවර්තයකට අවබෝධ කරගන්න. එතකොට වේදනාව පිළිබඳව කොහොමද චතු පරිවර්තයකින් ඔබ අවබෝධ කරන්නේ? වේදනාව කියලා කියන්නේ මොකද්ද? සැප දුක් උපේක්ෂා කියන බව. එතකොට වේදනාව කියලා කියනකොට අපිට තව හිතේ ඇති වෙන වේදනාව සෝමනස්සයයි, කයට ඇති වෙන සැප වේදනාව එක සැප වේදනාව කියලා කියනවා. හිතේ එකට සෝමනස්සය. කයට දැනෙන එකට දුක කියලා කියනවා. හිතට දැනෙන දුකට කියලා කියනවා දෝමනස්සය කියලා. එතකොට මේ තුනයි අර දෙකයි එකතු කරලා පහක් කියලා කියන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම විවිධාකාරයෙන් සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය කියලා ඉන්ද්‍රියාකාරයෙන්ුත් මේ වේදනාව ගැන කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. නොඑක් වචන වලින් කතා කළත් පින්නතුනේ ලෝකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් වේදනා තුනයි. ඒ වේදනා තුන මොනවද? සැප වේදනාව සහ දුක් වේදනාව සහ උපේක්ෂා වේදනාව. එතකොට මේ සැප දුක් උපේක්ෂා කියලා කතා කරන වේදනාව අද කාම ධාතුව අනුව ගිය පුද්ගලයන් හැටියට, කාම ධාතුව අනුව ගිය සත්වයින් හැටියට අපිට හම්බ වෙලා තියෙන රූපයට අයිති දේවල් හැටියට. රූපයට අයිති දේවල් කියලා කිව්වේ සැප වේදනාව කියන දේ අපිට ප්‍රකට වෙලා තියෙන්නේ කොහෙද? අපි හිතන්නේ මේ රූප දිහා බැලුවොත් තමයි මේ සැප කියන දේ අපිට දැනෙන්නේ. ඒ සැප කියන කාරණාව කොහෙ තිබිලා එන දෙයක්ද? ඒ සැප කියන කාරණාව රූපයේ පැත්තේ තිබිලා අපිට ඇති වෙන දෙයක් හැටියට අපි වැරදි විදියට කල්පනා කරලා තියෙනවා. දුක කියන දේ අපි දකින්නේ කොහෙ තියෙන දෙයක් හැටියටද? දුක කියන දේ පින්නතුණි අපි දකිනවා රූපයේ පැත්තේ තියෙන දෙයක් හැටියට. ඒ වගේම උපේක්ෂාවත් ඒ විදිහටමයි. එතකොට මේ සැප දුක් උපේක්ෂා කියන දේවල් අපි දකින්නේ බාහිර තියෙන දේවල් හැටියට. කෙනෙක් අපිට බනිනවා, දොස් කියනවා. එතකොට අපි දකින්නේ බැනුම, දොස් කීම කොහෙ තිබිලා එන දෙයක් හැටියටද? අර කෙනා කියපු සද්දේ තිබිලා එන්නේ නැතිනම් ඒ වචන නිසානේ මට දුක ආවේ කියලා තමයි අපි කල්පනා කරන්නේ. අපිට ගීතයක් අහනකොට සතුටක් දැනෙනවා, මිහිරි බවක් දැනෙනවා. ඒ මිහිරි බව දැනෙන්නේ අපි හිතන එක කොහෙ තිබුණ දෙයක් කියලාද? ඒක තිබුණේ අර ගීතයේ කියලා අපි කල්පනා කරනවා. එතකොට ඒ ගීතයේ තිබුණ දේ අපි ඒ මිහිරි බව විඳපු බව බාහිර දෙයකයි තිබුණේ කියලා හිතන මෝඩකම අපිට තියෙනවා. අන්න ඒකට අපි කියන්නේ රූපේ පිරිසිඳ දැකලා නැහැ හරියට කියන එක. මොකද රූපේ පැත්තේ තිබුණේ නැහැ මොනම විදිහකටවත් ඒ ප්‍රේමනාප වේදනාව ඇති කරන කම එක තිබුණේ නැහැ. හැට පෙනෙන රූපේ තිබ්බේ නැහැ එහෙම ගතියක්. කනට ඇහෙන ශබ්ද තිබ්බේ නැහැ ඔබට සතුට ඇති කරන ගතියක්. එකම ගීතය ගැන ඔබට අද ඔබ හිතලා සතුටු වුණාට හෙට දවසේදී ඔය සතුට ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඔබ කලින් කැමැත්තෙන් අහපු ගීත පස්සේ කාලෙදී ඔබ අකමැති බවට පත් වෙලා තියෙනවානේ. ඒ පත් වෙලා තියෙන ගීතයේ තුල නම් කැමැති වෙන කම තිබ්බ ඒක පස්සේ කාලේ අකමැති වෙන්න බෑනේ. ඒ නිසා අපිට දකින්නට වෙනවා වේදනාව කියලා දකින්නවා කියනකොට වේදනාව පිළිබඳව අපිට හිතේ ඇති වෙන චෛතසික ධර්මයක්. වේදනාව කියලා කියන්නේ රූපයන්ට අයිති රූපේ තිබිලා එන දෙයක් එහෙම නෙමෙයි. වේදනාව කියන ගතිය, වේදනාව කියන මේ චෛතසික ධර්මයේ ලක්ෂණය අපට ප්‍රකට කරගන්නට සිද්ධ වෙනවා. එතකොට හිතේ ඇතිවෙන ඒ සැපසහගත විඳීම් සහගත ස්වභාවය අරමුණ විඳිනකම, එතකොට දුක කියලා අපි විඳිනකම, උපේක්ෂාව කියලා අපි විඳිනකම, මෙන්න මේ අපිට මේ වේදනාව කියන ගතිය ප්‍රකට කරගන්නට ඕනේ.
ඒකට තමයි ඔහු වේදනාව දන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ වේදනා සමුදය දන්නවා. වේදනා සමුදයයි කියලා කිව්වේ මොකටද? වේදනා සමුදය කියලා කියන්නේ පින්නතුනේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව. එතකොට ස්පර්ශය හැම වෙලාවකදීම පස්සපච්චයා වේදනා සමුදය. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නවා. ස්පර්ශය නැත්තම් වේදනාවක් උපදින්නේ නැහැ. ඇහැට ඇවිල්ලා වර්ණ සටහනක් ගැටුනේ නැතිනම් ඔබට ඒ වර්ණ සටහන ආරම්භය මේ මගේ දරුවා කියලා සැප වේදනාවක් උපද්ද ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කනට සද්දයක් ඇවිල්ලා හැපුණේ නැතිනම් සද්දයක් ගැටුනේ නැතිනම් ඒ පිළිබඳව ඔබේ මනස යොමුුනේත් නැතිනම් ඔබට කොයි වෙලාවකවත් ඒ ශබ්දයේ ආරම්භය දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේක මිහිරි ගීතයක් කියලා. ලෝකේ කොච්චර ශබ්ද තියෙනවද? ඒ ශබ්ද ඔබට ඇහෙන්නේ නැහැනේ. දෙවියන් කතා කළයි කියලා දෙවියන් සාකච්ඡා කරන ශබ්ද ඔබේ සෝත ප්‍රසාද මට්ටමකට ගෝචර වෙන්නේ නැහැ. එතකොට ඔබට ඒකේ සතුට හෝ දුක උපත් ගන්න පුළුවන් කමක් දැන් ඔතන නැත්තේ නැහැ. ඒ වගේම තමයි ඇහැට පේන දේත් ඔය ප්‍රසාද මට්ටමට ඔබට පේනවා. එතනින් එහාට දේවල් ඔබට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ ස්පර්ශ වෙන්නේ නැති නිසා. එතකොට ස්පර්ශ වුණොත් තමයි අපිට දැනගන්න පුළුවන්කම විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඇහැට වර්ණ සටහන් කොච්චර ආවත් ඒ එන වර්ණ සටහන් ඔක්කොම දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. ඒ පිළිබඳව යොමු මානසිකාරයක් තියෙන්නටත් අවශ්‍යයි. දැන් ඔබ ඉදිරිපස බලාගෙන ඉන්නකොට ඔය තියෙන ඔක්කොම එකපාර ඔබ ග්‍රහණය කරගන්නව නෙමෙයිනේ. ඔය අවට මොනතරම් දේවල් ඔබට පෙනුනත් ඔබ හිත යොමු කරන දේ හිත ඇසුරු කරන දේ තමයි ඔබට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ නිසා තමයි මේ කියන්නේ ඒ හිතේ යෙදෙන ස්පර්ශය කියන ගතිය නිසා. නැතිනම් මේ ටිකේ එකතුව කියන කාරණාව නිසා තමයි පින්නතුනේ ඔබට විඳීම් සහගත ස්වභාවයක් ඇති කර ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒකට අන්නේ ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. ස්පර්ශය නැති වුණොත් වේදනාව නැති වෙනවා. ඒ නිසා ඔබ ස්පර්ශය කියන දේ වේදනාව කියන දේ තේරුම් ගන්නට ඕනේ. වේදනාව ඇති වුණ ආකාරය පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. අන්න ඒක විමසා බලනකොට ඔබට පේනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව කියන දේ හටගත්තේ කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගත්තා නම් ස්පර්ශ නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? වේදනාව නිරුද්ධ වෙන්නට අවශ්‍යයි. ස්පර්ශ නිරෝධයෙන් එහෙනම් වේදනාව නිරෝධයටපත් වෙනවා. අන්න ඔබට නුවණක් ඇති වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය සිද්ධ වෙනවා කියලා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය සිද්ධ වෙනවා කියන නුවණ එනකොට ඔබට කවදාවත් මීට මොහොතකට කලින් තිබුණු ස්පර්ශ නැවත හට ගන්න පුළුවන් කමක් නැහැනේ කියන නුවණ එතනදී ඔබට ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ ස්පර්ශය නිසා නම් ඒ වේදනාව ඇති උනේ සැපසහගත වේදනාව ඉපදුනේ ස්පර්ශය නිසා නම් ඒ ස්පර්ශය ආය කවදාවත් එන්නේ නැතිනම් ඔබට පුළුවන් කමක් නැත්තේ නැහැ ඒ ස්පර්ශය ඒ වේදනාව නැවත කවදාවත් විඳින්න. අලුතෙන් ස්පර්ශ වුණොත් අලුතෙන් වේදනාවක් උපදී. එතකොට මේ විදිහට ඔබට දකින්න පුළුවන්කම තියෙන ස්පර්ශය නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වුණා. ඒ වේදනාව නැවත කවදාවත් උපදින්නේ නැහැ කියන කරුණ ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඔබ වේදනාව තේරුම් ගන්නට යනකොට වේදනාව පිළිබඳව දැනගත්ත මොලෙන් ඊට පස්සේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියලා දැක්කා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඒ වේදනාව නැවත නැවත ඔබට විඳින්න පුළුවන් කමක් නැහැ කියන කාරණාවත් ඔබ තේරුම් ගත්තා. ඒ කියන්නේ විඥාණයට අර වේදනාව නැවත එළිය තියෙන එක ලබා ගන්නට ඕනේ කියලා ඒකට ප්‍රතිෂ්ඨාවක් වේදනාව තුළ සලසා දෙන්නට ඔබ ලෑස්ති නැහැ. එතකොට ඒ අවබෝධය ඇති කරගන්නට හේතු වෙන දේ තමයි ඒ වේදනාව නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ඔබට අවබෝධය තිබීම. එතකොට මෙන්න මේ නුවණ ඔබ ගෝචර කරගත්තොත් සංඥා සංස්කාර විඥාන ආදී ධර්මයන් තුල පින්නතුනි ඔබට පුළුවන්කම තියෙනවා පංච උපාදානස්කන්ධ ධර්මයේ තේරුම් අරගෙන දුකෙන් මිදෙන්නට. එනිසා මේ කාරණා පිළිබඳව හොඳට ඔබේ නුවණ තවදුරටත් මෙහෙवला ස්කන්ධ පහ පිළිබඳවම මේ චතු පරිවර්තයෙන් අවබෝධ කරගන්නට ඔබ කල්පනා කරගන්නට අවශ්‍යයි. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුනේ.
සිද්ධ කරගත්තු සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය මාංකඩොළු සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩොළු නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ සියලුම කුසල් අපි සියලු ඥාතීන්ටත් අනුමෝදන් කරමු.